චන්දිමාල්ද දික්වැල්ලද කාටත් බැරි වුණ දේ දිමුත් කරයිද ටෙස්ට් පිටියේ හොඳම 11 එක්ක ඉන්දියාවට අභියෝග කරන අපේ කොල්ලෝ කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදුව තුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ලෝක ශෘංඛලා ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟාවලිය මාර්තු 4 වෙනිදා ආරම්භ වෙන්නේ ඉන්දියාවේ මොහාලිවලදී. මොහාලිහි IS බින්ද්‍රා ක්‍රීඩාංගණයේදී තමයි පළවෙනි තරඟය ආරම්භ වෙන්නේ. තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ දෙවෙනි තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙසින් බෙන්ගලාරුවලදී පැවැත්වෙනවා. මේ තරඟයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගී වන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය විදිහටයි වාර්තා අතරට එකතු වෙන්නේ. මොහාලි තනතීරුවේ වර්තමානයේදී තනකොළ සහිත තනතීරුවක් තමයි තිබෙන්නේ. මේ තනතීරුව වේග පන්දු යවන්නන්ට වැඩිපුර සහයෝගයක් දක්වන බව තමයි තරඟ වාර්තා බැලුවම පෙනී යන්නේ. විශේෂයෙන්ම පළවෙනි දිනේදී මේ තනතීරුව වේග පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් දක්වනවා. නමුත් දෙවෙනි දිනේ මැද භාගයේ පමණ වෙන විට මේක පිතිකරුවන්ට හිතකර ක්‍රීඩාංගණයක් බවට පත් වෙනවා. මේ අනුව දෙවෙනි නිමේ ලකුණු රැස් කිරීම වඩාත් පහසු බව තමයි අතීත තරඟ වාර්තා අධ්‍යයනය කරපුවම පෙනී යන්නේ. ඒ වගේම තුන්වන සහ හතරවන ඉනිම ක්‍රීඩා කිරීම එතරම් පහසු වෙන්නේ නැහැ. මේ ක්‍රීඩා පිටිය තුල පළමු ඉනිමේ ලකුණු 350 400 අතර ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තොත් ඒක ඉතාමත්ම හොඳ අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙනවා. හතරේ සීමාව මීටර 70ක් වමන දුරින් තමයි පිහිටලා තිබෙන්නේ. මොහාලිවලදී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා තිබෙන්නේ 2016 වසරේදී. තරගයට වර්ෂාවෙන් කිසිදු බාධාවක් නොමැති බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තා අධ්‍යයනය කරපුවාම අපිට පෙනී යන්නේ. තරගයේ පැවැත්වෙන කාල සීමාවේ සෙල්සියස් අංශක 20 සිට 26ක දක්වා උෂ්ණත්වයක් පවතිනවා. මුල් දින දෙකේදී ක්‍රීඩාංගණය හරහා පැයට කිලෝමීටර් 10ක 12ක පමණ සාමාන්‍ය වේගයකින් සුළං හමාගෙන යනවා. උපරිම සුළං වේගය පැයට කිලෝමීටර් 25ක් දක්වා ඉහළ යන්න පුළුවන්. නමුත් ඉදිරි දින තුනේදී සුළං තත්ත්වයේ බෙහෙවින් අඩුවීමක් දකින්නට හැකියාවක් තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවතුන 45 වන ටෙස්ට් තරගයේ මේ තරගය මේ දක්වා තරග 44කදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7ක් ජයග්‍රහණය කරලා තිබෙනවා. තරග 20ක් ඉන්දියාව ජයග්‍රහණය කරලා තරග 17ක් ජය පෙරදමෙන් තොරව අවසන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවේදී මෙතෙක් ඉතිහාසය තුල එකම ටෙස්ට් තරගයක්වත් ජයග්‍රහණය කරන්න සමත් වෙලා නැහැ. තරග 20කදී තරග 9ක් ජය පෙරදමෙන් තොරව අවසන් වෙලා තරග 11ක් ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරලා තිබෙනවා. කණ්ඩායම් දෙක එකම වතාවක් පමණයි මොහාලි පිටියේ හමු වෙලා තිබෙන්නේ 1997 වසරේදී. මේ තරගයේ ජය පෙරදුමෙන් තොරව අවසන් වුණේ තුන්වෙනි නිමේදී අරවින්ද ද සිල්වා ලබාගත් සටන්කාමී ශතකය නිසා. කාසිවාසී දිනා ගන්නා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ දක්වා මේ ක්‍රීඩා පිටියේ පැවතුලා තිබෙන තරඟ 13ක් පමණයි. මේ තරඟ 13ේදී අවස්ථා 9කදීම කාසිවාසී දිනාගත් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තමයි තෝරාගෙන තිබෙන්නේ. නමුත් මේ පිටියේ මෑත කාලීනව සිදු වෙලා තිබෙන වෙනස්කම් එක්ක පළමුවෙන් පන්දු යැවීම වඩාත් වාසිදායකයි කියලායි විදූ දකින්නේ. තරඟ ආරම්භ වන දිනේ අලුයම වර්ෂාවක් ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙන බව කාලගුණ වාර්තා සඳහන් කරනවා. ඉතින් මේ තත්ත්වයට එක්ක පැහැදිලිවම පළමුවෙන් පන්දු යැවීම වඩාත් වාසිදායක වෙයි කියලායි විදූ නම් හිතන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පෙළ ගැස්ම පිළිබඳව විවිධ වාද විවාද තිබෙනවා. නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ටෙස්ට් කඩුළු රකින්න යලි කණ්ඩායමට පැමිණීමත් එක්ක චන්දිමාල්ද දික්වැල්ලද මේ තරගයට ක්‍රීඩා කරන්නේ කියන මතවාදය තිබෙනවා. ඒ වගේම ලහිරු තිරිමාන්න යලිත් ආරම්භක පිතිකරුවා ශ්‍රී ලංකා කණ්ඩායමත් සමගින් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ තත්ත්වයට එක්ක බොහෝ දුරට තිරි සහ දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් විදිහට කටයුතු කරන්නට ඉඩකඩ තිබෙනවා. ලහිරු තිරිමාන්න වමත් පිතිකරුවෙක් නිසා ඇතැම් විට වමත් දකුණත් සුසංයෝගයේ ගොඩනගන්නට අවශ්‍ය නිසා පැතුම් නිශ්ශංක සහ දිමුත් ආරම්භක පිතිකරුවන් විදිහට කටයුතු කරලා ලහිරු තිරිමාන්න අංක 3 පිතිකරුවා විදිහට කටයුතු කරන්නත් ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් මේ තිදෙනා අංක 1 2 3 ස්ථානවල ක්‍රීඩා කළ යුතුයි කියලයි විදූ දකින්නේ. කුසල් මෙන්ඩිස් මේ කණ්ඩායමට ආගමනයත් එක්ක ඔහුට අංක 4 පිතිකරුව ස්ථානයේ පහර දෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අංක 5 ඇන්ජලෝ මැතිව්ස් හිමිකම් කියනවා. දනංජය ද සිල්වා මේ කණ්ඩායමේ එකම පිටදඟ පන්දු යවන්නා ලෙසින් තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. දනංජය ද සිල්වා අංක 6 ස්ථානයේ ඉතාමත්ම හොඳ තරඟ වාර්තාවක් පවත්වාගෙන යනවා. ඉතින් දනංජය අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරයි කියලයි
විදු විශ්වාස කරන්නේ. නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුට පමණයි කණ්ඩායමේ ඉඩකඩ තිබෙන්නේ විදු දකින විදිහට අංක 7 ස්ථානයේ තමයි ඔවුන් දෙදෙනාට ක්‍රීඩා කරන්නට සිදු වෙන්නේ. දික්වැල්ල පසුපෙළ ප්‍රතිකරුවෙක් විදිහට ටෙස්ට් පිටියේ හොඳ තරඟ වාර්තාවකට හිමිකම් කියනවා. චන්දිමාල්ට ඉන්දියාවේ තරඟ අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේදී ශතක වාර්තා කරපු මේ සංචිතයේ ඉන්න පිතිකරුවන් තිදෙන අතරින් කෙනෙක් දිනේෂ් චන්දිමාල්. කෙසේ වෙතත් කඩුළු රැකීමේදී දික්වැල්ල තරමක් ඉදිරියෙන් ඉන්න බව තමයි විදුගේ අදහස. දික්වැල්ල කඩුල්ල පිටිපස්සේ ඉඳගෙන දෙන සහයෝගය ඡන්දිට සාපේක්ෂව ඉහළයි. රිවිව් අවස්ථාවන් වලට යද්දී දික්වැල්ල ඡන්දිට සාපේක්ෂව ඉදිරියෙන් ඉන්න බව තමයි විදු නම් දකින්නේ. චන්දිමාල් අවසන් ටෙස්ට් ඉනිම 12 දී වාර්තා කරලා තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණයි. නිරෝෂන් දික්වැල්ලත් නැෂනල් සුපර් ලීගයේදී වාර්තා කරපු ශතකය හැරෙන්නට තරඟ තහනම ඉවත් වීමෙන් පස්සේ මෑත කාලීනව පිතිකරුවෙක් ලෙස කැපී පෙනෙන දස්කම් දක්වා නැහැ. කෙසේ වෙතත් අතීත තරඟ වාර්තා සලකා බැලුවොත් නිරෝෂන් දික්වැල්ලට වැඩි ඉඩකඩක් තිබෙනවා මේ ස්ථානයට පැමිණෙන්නට කියලායි විදු දකින්නේ. කෙසේ වෙතත් පුහුණු වීම් වලදී මේ පිළිබඳව සලකා බලලා කණ්ඩායම අවසන් තීරණයක් ගනීවි. නිත්‍ය පන්දු යවන්නන් 4ක් සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයට අවතීර්ණ වෙන්නට සිදු වෙන්නේ. මෙහිදී වේග පන්දු යවන්නන් 3 දෙනෙක් සහ දඟ පන්දු යවන්න විදිහට ලසිත් ඇඹුල්දෙනිය ක්‍රීඩා කරයි කියලායි විදු විශ්වාස කරන්නේ. ධනංජය ද සිල්වා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටදඟ පන්දු යවන්නා විදිහට එකතු වෙන්නේ. නිත්‍ය පිටදඟ පන්දු යවන්නෙක් මේ ශ්‍රී ලංකා සංචිතය තුල නැහැ. රමේෂ් මෙන්ඩිස් ආබාධයට ලක්වීමත් එක්ක අෂින් ඩැනියෙල් ඔහුගේ විකල්පයේ විදිහට නම් කළත් ඔහුට ඉන්දියාවට වීසා නොමැති වීම නිසා මේ තරගාවලියට ක්‍රීඩා කරන්නට ඔහුට සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ධනංජය ද සිල්වාට වැඩි කාර්යභාරයක් පැවරෙනවා පිටදඟ පන්දු යවන්නාගේ කාර්යය සිදු කරන්නට. නමුත් ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 58.6 විදිහට තමයි සටහන් වෙන්නේ. මේ නිසා නිත්‍ය දඟ පන්දු යවන්නෙක් කරන කාර්යය ඔහුගෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි. කෙසේ නමුත් ඔහුගේ පන්දු ආරවලදී ඉන්දිය පිතිකරුවන්ට එක පැත්තකින් පීඩනයක් එල්ල කරන්න, ඒ වගේම සෙසු පන්දු යවන්නට විවේකයක් ලබා දෙන්නට ඔහුව හොඳින් පාවිච්චි කරන්නට හැකියාවක් තිබෙනවා. මේ තනතිරුව වේග පන්දු යවන්නට හිතකර තනතිරුවක් නිසා වේග පන්දු යවන්නන් 3 දෙනෙක් ක්‍රීඩා කළ යුතුයි කියලායි විදු දකින්නේ. ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමේ විකට් ටේකින් ඔප්ෂන් එකක් විදිහට අපිට ටෙස්ට් තරගාවලිය තුල භාවිත කරන්නට හැකියාවක් තිබෙනවා. ඔහුට ටෙස්ට් තරගවලදී හොඳ තරග වාර්තාවක් තිබෙනවා. තරග 23කදී ඔහු කඩලු 69ක් දවා ගන්නට සමත් වෙලා තිබෙනවා. එක්දින සහ 20 පිටියේදී ඔහුට එරෙහිව ප්‍රවේගකාරීව ලකුණු රැස් කළත් ටෙස්ට් පිටියේදී ඒක අදාළ වෙන්නේ නැහැ. දුෂ්මන්ත සහ විශ්ව දෙන්නගෙන් විදු තෝරාගන්නේ විශ්ව ප්‍රනාන්දුව. මේකට හේතුව ඉන්දියාවේ වමත් පිතිකරුවන් ඉන්නේ ජඩේජා පමණයි. දුෂ්මන්ත චමීරට විවේකයක් ලබා දීලා විශ්ව ප්‍රනාන්දු ක්‍රීඩා කිරීම මේ ක්‍රීඩකින් දෙදෙනාටම වාසිදායක වේවි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමටත් මේක වැදගත් වේවි. දකුණත් වේග පන්දු යවන්න දෙදෙනෙක්ම ඉන්න නිසා වමත් වේග පන්දු යවන්නේ කණ්ඩායමට ඇතුළත් වීම වැදගත් කියලායි විදු හිතන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීමේ තියරියට අනුව දුෂ්මන්ත චමීර මේ තරගය ක්‍රීඩා කරන්නත් ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දිය කණ්ඩායම මේ ආකාරයෙන් සකස් වේවි කියලායි විදු දකින්නේ. රොහිත් ශර්මා ආරම්භක පිතිකරුවා විදිහට කටයුතු කරાવી මයංක් අගර්වාල් සමගින් අංක 3 ස්ථානයේ බොහෝ දුරට ශ්‍රේෂ් අයියේ ක්‍රීඩා කරන්නට ඉඩකඩ තිබෙනවා. විරාට් කොහ්ලි අංක 4 පිතිකරුවා විදිහට ක්‍රීඩා කරයි. මේ ක්‍රීඩා පිටිය තුල වැඩිම ටෙස්ට් කඩුලාභීන් දෙදෙනා ජඩේජා සහ අශ්වින් දඟපන්දු යවන්නන් ලෙස මේ කණ්ඩායමට එකතු වෙයි. වේග පන්දු යවන්නන් ලෙස මොහමඩ් සිරාජ්, ශමි සහ උමේෂ් යාදව් අතරින් දෙන්නෙක් එකතු වෙයි. බොහෝ විට සිරාජ් සහ ශමි ක්‍රීඩා කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා කියලායි විදු දකින්නේ. ජස්ප්‍රීත් බුම්රා අනිවාර්යෙන්ම මේ තරගයට ක්‍රීඩා කරනවා. ලෝක ශෘත තරගාවලියේ ලකුණු සටහන ඉදිරියෙන්ම රැඳෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙච්ච තරග දෙකම ජයග්‍රහණය කරමින් ජයග්‍රහී ප්‍රතිශතයේ ලකුණු ප්‍රතිශතයේ 100ක් විදිහට සටහන් කරගෙන ඉන්නවා. ඉන්දිය කණ්ඩායම තරගාවලි 3කට සහභාගී වුණා. මේ ඔවුන් ක්‍රීඩා කරන 4වෙනි තරගාවලිය. මේ තරගාවලි 3ේදී ඔවුන් තරග 4ක් ජයග්‍රහණය කරලා තරග 3ක් පරාජයටපත් වුණා. ඉන්දියාව ක්‍රීඩා කරන දෙවන හෝම් සීරීස් එක තමයි මේක. ඊළඟට ඔවුන්ට ක්‍රීඩා කරන්නට තිබෙන්නේ ඕස්ට්‍රේලියාව සමගින්. මේ නිසා ඔවුන්ට මේ තරගාවලි ජයග්‍රහණය අතිශය වැදගත් වෙනවා. මේ තරගාවලිය පරාජයටපත් වුණොත් ඔවුන්ට ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් දෙදෙනා අතරට යන එක එතරම් පහසු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඉන්දිය කණ්ඩායම ඉන්දියාවේදී ඉතාමත්ම ප්‍රබල ප්‍රතිවාදියෙක් බවට පත් වෙනවා. පසුගිය වසර 5 තුළ ඔවුන් ක්‍රීඩා කරපු තරග 20ක් අතරින් පරාජයටපත් වෙලා තිබෙන්නේ එකම එක තරගයක් පමණයි. තරග 15ක් ඔවුන් ජයග්‍රහණය වාර්තා කරලා තිබෙනවා. ඔවුන් පරාජයටපත් වෙලා තිබෙන්නේ පසුගිය වසරේ එංගලන්ත කණ්ඩායම හමුවේ පමණයි.
පසුගිය වසර 5 තුළ ඉන්දියාවේදී වැඩිම ලකුණු රැස් කරපු ක්‍රීඩකයන් අතරේ ඉදිරියෙන්ම සිටින්නේ විරාත් කොහ්ලි, රෝහිත් ශර්මා, අගර්වාල්, ජඩේජා සහ පාන්ට් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වෙලා තිබෙනවා. මුල් පෙළ පිතිකරණය බිඳ වැටුණු ත්‍රිෂාබ් පාන්ට් සහ රවීන්ද්‍ර ජඩේජා පසු පෙළෙන් කැපී පෙනෙන භූමිකාවක් සිදු කරනවා. ඔවුන්ගේ නවගිය ටෙස්ට් පිතිකරුවන් වෙච්ච අජිංක්‍ය රහානේ සහ පුජාරා පසුගිය දිනවල ලකුණු අතර නොසිටීම නිසා ඔවුන්ට රංජි කුසලාන ක්‍රීඩා කරවීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. ඉතින් මේ අනුව ඔවුන් මේ තරඟාවලියට සහභාගී වෙන්නේ නැහැ. පන්දු යවන්නන් අතරේ කැපී පෙනෙන භූමිකාවක් ජඩේජා සහ අශ්වින් සිදු කරනවා. මොහමඩ් සිරාජ් මෑතකදී කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් ලෙස ඉන්දියා කණ්ඩායමේ ඉදිරියට පැමිණෙමින් සිටින ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමත් ටෙස්ට් තරඟ සඳහා විශේෂිත වූ ක්‍රීඩකයන් රැසකකින් සමන්විත කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා. මේ කණ්ඩායම තුළ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 7 දෙනෙක් පමණ මෑතකදී වෙනත් තරඟ රටාවන් ක්‍රීඩා කරලා නැහැ. ටෙස්ට් තරඟ රටාවට පමණයි ඔවුන් වැඩි අවධානය යොමු කරලා තිබෙන්නේ. බොහෝ දුරට නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා අවසන් 2020 තරඟ දෙකට සහභාගී නොවීමටත් මේක එක හේතුවක් වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද වික්‍රමසිංහ මහතා ඇතුළු තේරීම් කමිටුවත් ඒ වගේම මහේල ජයවර්ධන ප්‍රමුඛ තාක්ෂණික කමිටුවත් මෑතකදී ගත්ත හොඳ තීරණ හොඳ වෙනසක් විදිහට අපිට මේක හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. මෑත කාලේනම අපිට තිබිච්ච ප්‍රශ්නය තමයි මේ තරඟ රටාවකින් තරඟ රටාවකට මාරු වීමේදී ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට ඇති වෙන බාධාව. ඉතින් මේ කණ්ඩායමේ ඉන්න 7 දෙනෙකුට ටෙස්ට් තරඟ සඳහා පමණක් අවධානය යොමු කරමින් ක්‍රීඩා කරන්නට ඉඩකඩ ලැබිලා තිනවා. මේකත් එක්ක හොඳ තරඟ රටාවකට ඔවුන්ට නිරත වෙන්නට හැකියාව ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. පසුගිය වසර 5ේදී මව්බිමෙන් පිටතදී වැඩිම ලකුණු රැස් කරපු පිතිකරුවන් අතර ඉදිරියෙන්ම ඉන්නේ කොසල් මෙන්ඩිස්. මෙහි මුල් ස්ථාන 8න් 7ක්ම මේ කණ්ඩායම තුල සිටිනවා. ඕෂධට සහ රොෂේන්ට තමයි සංචිතයේ ඉඩක් හිමි නොවුනේ. මේ අනුව ටෙස්ට් පිතිකරණය සඳහා ප්‍රබල තරඟයක් මේ වන විට ශ්‍රී ලංකාව තුල නිර්මාණය වෙලා තියෙනවා. අද්දකින් බහුල ඒ වගේම ෆෝම් එකේ ඉන්න ක්‍රීඩකයන් රැසකකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් අව탁සේරු කරන්නට ඉන්දියා කණ්ඩායමට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දෙන්නට අවස්ථාවක් ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 350 සීමාව ඉක්මවා යාම තමයි වැදගත් වෙන්නේ. විරාත් කොහ්ලි තමන්ගේ ටෙස්ට් ලකුණු 8000 සම්පූර්ණ කර ගැනීම සඳහා තවත් ලකුණු 38ක් පමණයි පසුපසින් සිටින්නේ. විරාත් කොහ්ලි ශ්‍රී ලංකාව සමග මේ ක්‍රීඩා කරන්නේ තමන්ගේ 100 වන ටෙස්ට් තරගයට වීමත් විශේෂත්වයක් බවට පත් වෙනවා. මේ තරගයේදී ඔහු මේ කඩේම පසු කරගෙන ගියොත් වේගයෙන්ම ලකුණු 8000 කඩේමට ළඟා වෙච්ච ක්‍රීඩකයන් අතරේ ඔහුට හිමි වෙන්නේ 14 වෙනි ස්ථානය. මේ කඩේම පසු කළ 6 වන ඉන්දියානුවා බවටත් ඔහු පත් වෙනවා. මොහාලි ක්‍රීඩාංගණයේ ශතක 25ක් වාර්තා වෙලා තිබෙනවා. එකම ද්විත්ව ශතකයක්වත් සටහන් වෙලා නැහැ. දෙමුත් කරුණාරත්න තවත් ලකුණු 49ක් ලබා ගත්තම ශ්‍රී ලංකාවේ 6 වෙන වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත් වෙනවා. සුරංග ලක්මාල්ගේ සමුගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකාවේ වැඩිම අත්දැකීම් තිබෙන ටෙස්ට් පන්දු යවන්නා බවට පත් වෙන්නේ ලහිරු කුමාර. මේ තරඟාවලිය දිනුවත් පෙරදුනත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම වල ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ ඉදිරියට යන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරඟාවලියේ ජයග්‍රහණය එහෙම නැත්නම් තරඟාවලියේ සමතත්වයෙන් අවසන් කිරීම ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. තරඟාවලිය 2-0ක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළොත් 6 වෙනි ස්ථානයේ ඉන්න පාකිස්තානයට ආසන්න වෙන්න ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබෙනවා. යම් හේකින් ඉන්දියා කණ්ඩායම මේ තරඟාවලිය 2-0ක් විදිහට ජයග්‍රහණය කළොත් දැනට ශ්‍රේණිගත කිරීම වල 3 වෙනි ස්ථානයේ ඉන්න ඔවුන්ට දෙවන ස්ථානය දක්වා ඉහළ යන්නට අවස්ථාවක් ලැබෙනවා. මාර්තු 4 වෙනිදා උදෑසන 9:30ට තමයි මොහාලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළවෙනි ටෙස්ට් තරඟය ආරම්භ වෙන්නේ. ඉතින් ක්‍රිකට් විශේෂඥයින් එක්ක මේ තරඟාවලිය පිළිබඳව කතා කරන්නට ස්වාධීන රූපවාහිනියෙන් උදෑසනම විදු එන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ වැඩසටහන එක්කත් එකතු වෙන්න. ඒ වගේම ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, bell icon එක tap කරලා තියාගන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් දෙමුත් ඇතුළු අපේ කොල්ලෝ ටිකට ඉතිහාසයේ පළවෙනි වතාවට ඉන්දියාවේදී ටෙස්ට් තරගයකදී ඉන්දියාව පරාජය කරන්නට හැකියාව ලැබෙන්න කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.